දෑවර මිතුරින්ගේ ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් ලස්සන සබත් දවසක් අපට දී තිබෙනවා. උන්වහන්සේ සමග කාලය ගත කරන්නට, උන්වහන්සේ නමස්කාර කරන්නට, උන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගී කියන්නට, ඒ වගේම උන්වහන්සේ තුල වර්ධනය වෙන්නට. ඔබ දන්නවා අපි සතියක් පාසා සතියක් ශුද්ධලිවිල්ලේ විශේෂිත වූ මාතෘකාවක් යටතේ අපි කාරණා ඉගෙන ගන්නවා. අපි මේ පහුගිය කාර්තෝපුරාම අපි නැත්නම් මේ කාර්තෝපුරාම අපි ඉගෙන ගන්නේ ද්විතීය කතාව පොත. ගිවිසුමේ පොත උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනා වූ ඒ ගිවිසුමේ පොත එදා ඊශ්‍රායල් වරුන්ට දෙන්න ලැබුවා. අද ඔබටත් මටත් මේ ගිවිසුමේ පොත දී තිබෙනවා. මොනවා සඳහාද? ස්වර්ග රාජ්‍යයට සූදානම් වන පිණිස. එදා ඊශ්‍රායල් සනකට දෙන්න ලැබුවා කානාන් දේශයට යන්ට පෙර ඔවුන්ව සූදානම් කරන පිණිස. අද දවසේදී උන්වහන්සේ මේ ද්විතීය කතාව පොත දී තිබෙනවා. අපිට ඔබටත් මම ස්වර්ගීය කානාන් දේශය ඉව කරගන්නා වූ දුවා දරුවන්ට උන්වහන්සේගේ ගිවිසුමට ඇතුල් වෙලා උන්වහන්සේගේ ගිවිසුමට කීකරු වෙලා ඒක ආරක්ෂා කරලා ගිවිසුමේ ආශිර්වාද ලබා ගන්නා පිණිස. හොඳයි අපි මේ සති පුරාම අපි ඉගෙන ගත්තේ නව ගිවිසුම තුළ එනම් අලුත් ගිවිසුම තුළ කොයි ආකාරයෙන්ද අපේ ගලම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද්විතීය කතාව පොත පාවිච්චි කළා වූ ආකාරය. ඊළඟට අපේ පරණ ගිවිසුමේ හිටියා වූ ගෝලයන් කොයි ආකාරයෙන්ද ද්විතීය කතාව පොත පාවිච්චි කළේ කියන කාරණේ. මේ කාරණේ ඉතාම වැදගත්. අපි ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕන. මේ සුවිශුද්ධ වූ පණිවිඩ උන්වහන්සේ අවසාන කාලේ ජීවත් වෙන්න ඔබටත් මටත් තිබීම ගැන සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේ අපට මඟ පෙන්වන්නේ සුද්ධාත්ම බලය අපට අවශ්‍යයි. මේ ශුද්ධ වචනේ තේරුම් ගන්නට පළමුව උන්වහන්සේ මට උගන්වන්නට ඕන. ඊළඟට මට දෙන දේ ඔබ ඉදිරියේ තබනවා. මේ සියල්ල පැමිණෙන්නේ ඉහළින් මන් උන්වහන්සේගේ ඉදිරියේ යටහත් 5000ක් පමණයි. ඒ නිසා අපි උන්වහන්සේගෙන් බලය ඉල්ලමු, සුද්ධාත්ම ප්‍රඥාව ඉල්ලමු. උන්වහන්සේ සූදානම් මුළු සත්‍ය කරා ඔබටත් මටත් මඟ පෙන්වන්නට. අහස පොළොවත් මා පාලනය කරන්නව ආදරවම් කර දී පියණිය වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවයක් මානත් සවතත් වේවා. සබදවසේ ස්වාමියාණෙනි වහන්සේට ස්තුවන්ත වෙනවා. ඔබ වහන්සේ අපට මේ දුන්නා වූ ශුද්ධ ආශිර්වාද දිනය ගැන. පියන්නේ සෑම සතියකම ඔබ වහන්සේගේ දවසට අතුල් වෙන අතර අපට ලබන්නා වූ ආත්මික ප්‍රීතිය, ඒ ලබන්නා වූ කායික මානසික අධ්‍යාත්මික ප්‍රීතිය පියන්නේ පුදුමාකාරයි. ඒ විශ්‍රාම ස්ථානයට අතුල් වෙන කෙනා තමයි ඒ ආශිර්වාදය රස බල අත්දකින කෙනා තමයි වටිනාකම දන්නේ. යන්නේ මේ විශුද්ධ විශ්‍රාම ස්ථානයට අතුල් වෙන්න මේ අසන්නව රමන්නව සීල් දනාට ආශිර්වාද කරලා මේ ශුද්ධ පණිවිඩය තේරුම් ගන්නට පළමුව ඔබ වහන්සේ මට උගන්වමින් දෙවනුව ඔබ වහන්සේ මට දෙන දේ මනුෂ්‍ය චරිතයේ තබන්ටත් ඒ වාසන්නව රමන්නව සීල් දනාගේ සිත් වලට කතා කරමින් ශුද්ධ පණිවිඩය තේරුම් ගන්නට අවශ්‍ය කරන ස්වර්ගීය බලය ප්‍රඥාවත් එල්ලමින වහන්සේගේ බලවත් වූ හස්තට මේ මොහොතේදී අප සීල් දනාම ජීවිත බාර කරන්න එක ප්‍රන්නේ යේසුස් වහන්සේගේ අතිශය තුමෝ ප්‍රේම නියු නාමසාමය. හොඳයි දයාවර සහෝදර සහෝදරිය අද අපි ඇවිල්ලා තිනවා 12 වෙනි පාඩමට. මේ කාර්යය අපි අවසානයේට ඇවිල්ලා තිබෙනවා. මේ කාර්යෝ පුරාම අපි ද්විතීය කතාව පොතේ මේ ශුද්ධ පණිවිඩ ආශිර්වාද පණිවිඩ ඉගෙන ගත්තම ඔබට පැහැදිලි කරා මේ සතිය අපි ඉගෙන ගත්තේ නව ගිවිසුම තුළ කොයි ආකාරයෙන්ද මේ ද්විතීය කතාව පොත සදාහන් වෙන්නේ. ද්විතීය කතාව පොතේ සිබෙන්නා ශුද්ධ පණිවිඩය පළමුව උන්වහන්සේ කොයි ආකාරයෙන්ද පාවිච්චි කළේ කියන කාරණය. හොඳයි. විශේෂයෙන් ඔබ ඉදිරියේ මේ පාඩම සාකච්ඡා කරන්නට පෙර මේ පාඩම පුරාම නැත්නම් මේ විස්තරය පුරාම මේ ඔබ ඉදිරියේ තබන්නා මේ පාඩම පුරාම කතා කරන්නා වූ කාරණා ඔබ ඉදිරියේ සාරාංශ කරන්නට මම කැමතියි. විශේෂයෙන් ඒ ලියා තිබෙනා වූ සුද්ධ සත්‍යතාවයන් ආලෝකයන් ද්විතීය කතාව පොත උන්වහන්සේ නිදන්ගත කර තිබෙනා මේ සුද්ධ ආලෝකයන් කොයි ආකාරයෙන්ද භාවිතා කළ යුත්තේ අදට ගැලපෙන්නේ කොහොමද? නැත්නම් එදා නව ගිවිසුමේදී නැත්නම් උන්වහන්සේ පරීක්ෂා වලින් ජය ගන්නට උන්වහන්සේ පාවිච්චි කළා වූ ආකාරය. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක් තමයි උන්වහන්සේ එදත් අදත් හෙටත් එකාකාර තැනන් වහන්සේ. උන්වහන්සේ තරාතිරම් නොබලන තැනන් වහන්සේ. එදා උන්වහන්සේගේ ශුද්ධ වූ සෙනඟට උන්වහන්සේ දුන්නා මේ ශුද්ධ වූ ගිවිසුමේ පොත. එහෙමනම් මේ ගිවිසුමේ පොත අදටත් උන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ දී තිබෙන මොනවා පිණිසද? ස්වර්ග රාජ්‍යයට සූදානම් වන පිණිස. ඒ ගිවිසුම තුළ උන්වහන්සේ බොහෝ දේවල් අටන් කරලා තිබෙනවා. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. මොකද අපි සති 12ක් 13ක් පුරාම අපි උන්වහන්සේ මේ ගිවිසුමේ පොත තුළ තිබෙනා
සුද්ධ වූ නිධාන ස්වර්ගීය රාජ්‍ය සදා සූදානම් වී තු ආකාරය අපිට ඉගැන්වපු නිසා අපි උන්වහන්සේ ලෙසතුන්තු වෙන නිසා අපි මේ ලියවිල්ල කොයි ආකාරයෙන්ද අපි භාවිතා කළ යුත්තේ කියන කාරණේ කොයි ආකාරයෙන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ පරණ ගිවිසුම විතරයි ඒ කාලේ තිබුණේ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ශුද්ධ ලියවිල්ල භාවිතා කළේ කියන ආකාරය අපි තේරුම් ගන්නට ඕන නිසා ඊළඟ කාරණේ තමයි උන්වහන්සේ ඉදිරියේ අපි හැමෝම එක හා සමානයි මම ගුරුවරයෙක් වුණත් මම දේශකයෙක් වුණත් දේවගතිවරයෙක් වුණත් වැඩිමහල්ලෙක් වුණත් සභා සමාජිකයෙක් වුණත් උන්වහන්සේ ඉදිරියේ එක හා සමානයි ඒ නිසා අපි එක තේදයක් තේරුම් මට වැඩි වුණොත් ඔබට අඩු වෙනොත් ලැබෙන්න යන්නේ නැහැ උන්වහන්සේගේ රාජ්‍යයේ තියෙන නිසා ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන අපිට උන්වහන්සේ අර ලස්සන උපමා කතාවක් කිව්වා ඒ ගැන ඒ නිසා අපි කරන දේවල් ගැන පුරසාරන්තරන්ටවත් අපි උන්වහන්සේ වෙනුවෙන් කරන දේවල් ගැන උදම් අනයිමත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. මොකද ඒක ඔබටත් මටත් ශුද්ධ පෞල්තුමා කියනවා යේසුස් වහන්සේ කුරුසිය ගැන මිස මට පාරට්ටු කරගන්න කිසි දෙයක් නැහැ කියලා. ඒ නිසා මට කිසි දෙයක් නැහැ. උන්වහන්සේ දිගේ පාරට්ටු කරගන්න. උන්වහන්සේගේ කුරුසිය ගැන මිසයි පවණයි පාරට්ටු කරගන්න අපිට හැකියාවක් තිබෙන්නේ. අපි ගොඩාක් කලාවට අපි පරිස්සම් වෙන්නට ඕන මේ කාරණේ ගැන. අපි ගොඩාක් කලාවට හිතනවා මම උන්වහන්සේ ඉදිරියේ අංග සම්පූර්ණයි මම සර්ව සම්පූර්ණයි කියලා නෑ. අපි මතක තියාගන්නට ඕන උන්වහන්සේගේ සර්ව සම්පූර්ණත්වය තමයි අපි ලබාගෙන තිබෙන්නේ. උන්වහන්සේ අපිට දී තිබෙනා සර්ව සම්පූර්ණත්වය තමයි අපිට ආරක්ෂා කරගෙන උන්වහන්සේ අපෙන් කීකරුකමේ ජීවිතයට උන්වහන්සේ ආරාධනා කරන නිසා අපි පරිස්සම් වෙන්න ඕන. අපි කොහාටද යන්නේ මොනවද කරන්නේ කතා කරන්නේ මේ සියල්ල ගැන අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද උන්වහන්සේ ඉදිරියේ අපි සියල්ලෝම එක හා සමාන අය හැටියටයි උන්වහන්සේ අපව ගණන් ගන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්නට යනවා ද්විතීය කතාව පොත තුල උන්වහන්සේ පිළිබඳව අපේ ගැලවුම්කාර යේසුස් වහන්සේ පිළිබඳව දී තිබෙනා අනාවැකිය. මේක අපි දන්නවා අපේ ඉස්ලාම් භක්තිකයන් නැත්නම් මුස්ලිම් සහෝදරයන් වැරදි ලෙස තේරුම් ගන්න තිබෙනවා. ඒ අය මොකද මම ගොඩාක් ඉස්ලාම් භක්තිකයන් එක්ක මගේ මිතුරෝ ඉන්නවා. ඒ අය විශේෂයෙන් මේ ද්විතීය කතා පොතේ සඳහන් වෙනා මේ අනාගත වාක්‍ය ඒ අයගේ ඉස්ලාම් දහමේ කතුරුවරයාට නැත්නම් ප්‍රධාන කෙනාට ගැන ලියා තිබෙන්නේ කියන කාරණේ කියන්නට නැත්නම් තහවුරු කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට හම් වෙනවා ක්‍රියාපදේ පැහැදිලිව ශුද්ධ පේත්‍රස්තුමාගේ දේශනාවේදී පැහැදිලිව ඒ කතා කරන්නේ නැත්නම් මේ ලෙවි ද්විතීය කතා පොතේ කතා කරන්නේ කා ගැනද කියලා ශුද්ධ පේත්‍රස්තුමා ලස්සනට විස්තර කරනවා. ඒ ක්‍රියාපතේ නිසා අපි මතක තියාගන්න ඕන උන්වහන්සේ පිළිබඳව තිබෙනා වූ අනාවැකි ද්විතීය කතා පොතේ සඳහන් වෙනා වූ අනාවැකි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ සම්පූර්ණ කළ ආකාරය අපි මේ පාඩම තුළින් අපි දැන ඉගෙන ගත්තා. මොනතරම් ආශිර්වාදයක්ද මේ සියල්ල උන්වහන්සේ අපිට මොනතරම් අලංකාර ලෙස එල්තරව කර දී තිබෙනවද? ඒ කාරණේත් අපි ඉගෙන ගත්තා. ඊළඟට උන්වහන්සේ අපේ අනාගත වක්තෘවරයන් හැටියට මදහත්කාරයන් හැටියට උන්වහන්සේ ඒ සේවය සම්පූර්ණ කරන්නට පෙර මෝසෙස්ගේ ජීවිතය තුළ ඒ දේ උන්වහන්සේ සම්පූර්ණ කරලා මෝසෙස් හා සමාන අනාගත වක්තෘවරයෙක් සෙනගට නැගිටවන බව නැගිටුවා දෙන බවට උන්වහන්සේ පොරොන්දුව දී තිබෙන ආකාරය අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තා. එහෙමනම් අද දවසේදී ඔබෙත් මගේත් වගකීම කුමක්ද කියන කාරණේ අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තා. එනිසා මේ සියල්ල ඔබ ඉදිරියේ තබන අද දවසේදී උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අපි යම් පළවෙනි කාරණයට කොයි ආකාරයෙන්ද අපේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ශුද්ධ වූ ගිවිසුමේ පොතේ තිබෙනා වූ ශුද්ධ වූ සත්‍යතාවයන් පාවිච්චි කරේ කියන කාරණේ. දැන් ශුද්ධ විලිවිල භාවිත දැන් අපි මතක තියාගන්නට ඕන කාරණේ තමයි දේ වචනේ දාවිත් රජතුමා කියන අපට විරුද්ධව පවල් නොකරන පිණිස ඔබගේ වචනය මගේ සිතේ නිධාන කරගතිමි කියලා. දැන් අපි මතක තියාගන්නට ඕන කාරණයක් තමයි උන්වහන්සේගේ වචනේ අපිට කොච්චර මතකද? අපේ මනසේ තිබෙනවද? අපේ සිතේ ලියාගෙන තිබෙනවද? ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙනා වූ පොරොන්දු වෙන්න පුළුවන්, අවවාද අනුශාසනා වෙන්න පුළුවන්, උන්වහන්සේගේ ශුද්ධ වූ ව්‍යවස්ථාව වෙන්න පුළුවන්. අපේ සිතේ ලියාගෙන තිබෙන අපි කල්පනා කරලා බලන්න තුන්වන් හැටියට කී දෙනෙකුට උන්වහන්සේ මොකද උන්වහන්සේ කියනවනේ. උන්වහන්සේ පළමු උන්වහන්සේගේ ශුද්ධ වූ ඇඟිල්ලෙන් ලියලා දිව්‍ය ව්‍යවස්ථාව උන්වහන්සේ ඇඟිල්ලෙන් ලියලා දුන්නා. මෝසෙස්ට ඒක ගිවිසුම් පෙට්ටියේ තබන්නට ඉගෙන කාරණේ. අදත් මේ ව්‍යවස්ථාව ගොඩක් දෙනෙක් පටලගෙන ඉන්නවානේ. ව්‍යවස්ථාව ගැන කතා කරනකොට ව්‍යවස්ථා ගොඩක් තිබෙනවා.
ඒ සෑම ව්‍යවස්ථාවම පැවැත්විය යන කාරණා යනාදී වශයෙන් ගොඩක් අය කතා කරනවා. නමුත් අපි මතක තියාගන්න ඕන දිව්‍ය ව්‍යවස්ථාව උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන දිව්‍ය ව්‍යවස්ථාව උන්වහන්සේ ගිවිසුම් පෙට්ටිය තුල තබන්ටේ කියලා සුද්ධ ලේවිල සඳහන් කරනවා. මොකද ඒක උන්වහන්සේගේ චරිතය නිසා. දැන් අපි ඒ ගැන නෙවෙයි කතා කරන්නේ විශේෂයෙන්ම ඔබ ඉදිරියේ තබන්නේ උන්වහන්සේ මොනවද කිව්වේ? හැම කාරණයකදීම උන්වහන්සේට ආපු සෑම පරීක්ෂාවකදීම උන්වහන්සේ කිව්වේ මෙසේ ලියා තිබේ. මෙසේ ලියා තිබේ. මෙසේ ලියා තිබේ. මොකද ඒ උන්වහන්සේගේ කාලයේ තිබුණේ පරණ ගිවිසුම පමණයි. පරණ ගිවිසුම පමණයි. ඒකට අපිට හම්බ වෙනවා උන්වහන්සේ මේ උන්වහන්සේට ආව සීල පරීක්ෂාවලදී උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ශුද්ධ ලේවිල භාවිතා කළේ කියන කාරණේ උන්වහන්සේ උත්තර දෙමින් කියා තිබේ. කියා ලියා තිබේ. මොනතරම් අලංකාරයද? අපි මතක තියාගන්නට ඕන. අපි පරීක්ෂාවන්ට අපේ තෘෂ්ණාවලින් අපව පරීක්ෂාවන්ට අදින කල මොනවද මතක් වෙන්නට ඕන ශුද්ධ ලේවිල. උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේගේ අවවාද අනුශාසනා, උන්වහන්සේගේ ශුද්ධ වූ ව්‍යවස්ථාව. උන්වහන්සේ කියනවා මම විසින් නුඹලා සමග කරන අලුත් ගිවිසුම මොකද? මගේ ව්‍යවස්ථාව නුඹලාගේ සිතේ ලියලා. පළමුව ගල්ලැලි දෙක දුන්නා. නමුත් උන්වහන්සේයින් පසු ඔබගෙත් මගෙත් අපි කී දෙනෙකුට මතකද උන්වහන්සේගේ ශුද්ධ වාඥා 10? ඒ නිසා අපි මේ දේවල් කල්පනා කරන්න ඕන. කිතුනේ කැටියට ඔබගෙත් මගෙත් වගකීම තමයි ශුද්ධ ලේවිල කොහෙද? මෙතන තබා ගැනීම. සිතේ තබා ගැනීම. කායින් හරි අහලා කියන දෙයක් නෙමෙයි. තමන්ට තමන්ගේ හිතේ තියෙනට ඕන ශුද්ධ ලේවිල. එතකොට හරි පහසුයි. ඔබ තෘෂ්ණාවෙන් ඔබ පරීක්ෂාවට පොළඹවන කල හරි පහසුයි. ඉක්මනට මතක් වෙනවා. ඇයි තමන්ගේ සිතේ දේ ලියාගෙන තිබෙන්නේ? ශුද්ධ ලේවිලේ පොරොන්දු සාවාද අනුශාසන සියල්ල මෙතන තිබෙන්නේ. උන්වහන්සේගේ ආඥා 10 මෙතන තිබෙන්නේ. මානසික තියෙන නිසා ඔබ මේ පරීක්ෂාවට පොළඹවන කල මොකද වෙන්නේ? මෙසේ ලියා තිබෙනවා. අපි හම්බෙනවා ඒ යෝසෙෆ් ඒ පරීක්ෂාවට පොළඹවන කල මොනවද කිව්වේ? මම කොහොමද දෙවියන් වහන්සේට ස්වර්ගයේ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ? අයි ඔහුගේ සිතේ ඒ ව්‍යවස්ථාව ලියලා තිබුණා. එනිසා අපි මතක තියාගන්නට ඕන. උන්වහන්සේගේ ශුද්ධ මේ වචනේ අපගේ සිතේ ලියා ගන්න ඕන. බණ්ඩ ශුද්ධ මම ප්‍රධාන බයිබල් පාඩේ අපිට හම්බෙන්නේ මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. මොනවද උන්වහන්සේව පළවෙනි පරීක්ෂාවේදී උන්වහන්සේ මොනවද කියන්නේ? එතන කියනවා මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මන සීල වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පවණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබේයි. ඊසේක අන්න උන්වහන්සේ යක්ෂයාට දුන්නා වූ පිළිතුර. අපිට පුළුවන් නම් අපිට පරීක්ෂාවෙන් ජය ගන්නට තිබෙන එකම ආයුධය තමයි මොකක්ද? අපිට තිබෙන එකම ආයුධය වෙන මොකද්ද? මේ ශුද්ධ ලේවිල. ශුද්ධ ලේවිල. උන්වහන්සේගේ කඩුව ශුද්ධ ලේවිල නැමැති ආත්මයන් වහන්සේගේ මඟ පෙන්නේ විශේෂයෙන් ශුද්ධ ලේවිල. දේව වචනේ උන්වහන්සේ පුදුමාකාර විදිහට පාවිච්චි කළා. දීතිය කතාව පොතේ ලියා තිබෙනා වූ ඒ ශුද්ධ වචනේ උන්වහන්සේ පාවිච්චි කළා පරීක්ෂාවලින් ජය ගන්නට. අපි විශේෂයෙන් මම එකයි කිව්වේ අපේ තෘෂ්ණාවලින් අපව පොළඹවන කල අපේ තෘෂ්ණාවෙන් අපව පාපයට අදිනකොට මොකද කරන්න ඕනේ? අපි ශුද්ධ ලේවිල්ල අපේ මතකට එන්නට ඕනේ. අපේ විශේෂයෙන් අපි දන්නවා උන්වහන්සේ දවස් 40ක් නිරාහාරව සිටියා වූ අවස්ථාවේදී තමයි පරීක්ෂකයා ආවේ. දීති කතාව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මම හිතන්නේ ඒක වටිනවා අපි කියවීම. මම ඒක කියවන්නම්. දීති කතාව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. උන්වහන්සේ නුඹ යටත් කොට නුඹ බඩගින්නට පැමිණෙන්නට ඉඩ ඇර. ඔබට මතක ඇති. ඒක තමයි මම විශේෂයෙන් ඔබ ඉදිරියේ හැම අවස්ථාවකම ප්‍රකාශ කරන්නේ මේ ඊශ්‍රායල් සෙනග මිසර දේශයේ සිට කානාන් දේශේ කරා ගියා වූ ගමන හරිම වැදගත්. ඒ ගමන උන්වහන්සේ ඔවුන්ව ඒ කාන්තාරය මැදින් අරගෙන ගියේ ඔවුන්ට පාඩමක් උගන්වන්නට විතරක් නෙවෙයි. ආත්මික කානාන් දේශ නැත්නම් ස්වර්ගීය කානාන් දේශේ කරා යන්න බලාපොරොත්තු වෙනවා ඔබටත් මට පාඩමක් උගන්වන පිණිස තමයි උන්වහන්සේ ඉදිරිය දකින්න තැන උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගව ඒ වන කාන්තාරය මැදින් උන්වහන්සේ අරගෙන ගියේ. බලන්න මොනවද විතර කියන්නේ කියලා. උන්වහන්සේ නුඹ යටත් කොට නුඹ බඩගින්නට පැමිණෙන්නට ඉඩ හැර මනුෂ්‍යයා ජීවත් වන්නේ රොටි පමණකින් නොවන බවත් ස්වාමීන් වහන්සේගේ මුඛයෙන් නික්මන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත් වන බවත් නොබලාට දන්වන පිණිස නුඹ දන නොගෙන සිටියා නුඹේ පියවරුන්ද
දැන නොගෙන සිටියව මන්නා වලින් ඔබ පෝෂණය කළසේක. ඔබට තේරෙන්න ඔබට මතකද මීට පෙර මම උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මන්න ගැන කතා කළා. මන්න ඇත්තට මේක ශාරීරික භෞතික ආහාරයක් වුණාට එතන උන්වහන්සේ තබා තැබුවා සුද්ධ ආලෝකය. මොකද්ද? මන්න වලින් නියෝජනය කළේ කුමක්ද? ආත්මික කෑම, ආත්මික බීම. දේවචනේ සුද්ධ පාවුල් තමයි පැහැදිලිව අලුත් කිසිමක් කියනවා. ඔවුන් ඊශ්‍රායල් සෙනග කොයි ආකාරයෙන් ආත්මික කෑම කෑබවත් ආත්මික බීම බැල්බවත් නුඹලාට කියවලා නැද්ද කියලා. ඒ කවුද? අපේ කලම් කරතන උන්වහන්සේ කතා කරන අලුත් කිසිමේ මම ජීවලදායක කෑමේ බව. උන්වහන්සේ මන්න හැටියට ඒ සෙනගට ඒ මන්න වලින් පවා ඒ දුන්නා වතුර වලින් පවා කාවද නියෝජනය කරේ? කාවද සංකේතවත් කරේ? කාදෙස බලන්ටද උන්වහන්සේ කියන්නේ? අපේ කලම් කරේ වාසයේ දෙස. මේ දේවල් අපි තේරුම් ගන්නට ඕන. මනුෂ්‍යයාගේ කුසගින්න නිවන්නට ශාරීරික කුසගින්න නිවන්නට හැකියාවක් තිබෙන්නේ උන්වහන්සේට ආත්මික කුසගින්න නිවන්නට හැකියාවක් තිබෙන්නේ උන්වහන්සේට. උන්වහන්සේ අපේ එදා ඊශ්‍රායල් සෙනගට භෞතික ආහාර ශාරීරික කුසගින්න නිවන්නට ස්වර්ගීය කෑම මන්න දුන්නා. ඒ මන්න දුන්නේ ඇයි? ඒකට හේතුව උන්වහන්සේ ඔවුන්ගේ ආත්මික ඔවුන්ගේ ශාරීරික කුසගින්න විතරක් නෙමෙයි ආත්මික කුසගින්නත් නිවන්ට පුළුවන් තරම් වහන්සේ බව තේරුම් ගන්න පිණිස. දැන් මේ යක්ෂයාට යක්ෂයා උන්වහන්සේ පරීක්ෂා කළ අතරේදී උන්වහන්සේ පිළිතුරු දුන්නේ සුද්ධ ලීවිල්ලෙන් ද්විතීය කතාව පොතේ. ද්විතීය කතාව පොතේ අපිට අපිව තෘෂ්ණාවෙන් පොළඹවන කල අපිට මතක් කරගන්න උන්වහන්සේලා උන්වහන්සේ පරීක්ෂා කළා අතරේදී උන්වහන්සේ ද්විතීය කතාවෙන් ගත්තා වූ මේ බයිබල් පාඨයම අපිත් අපි පරීක්ෂාවට පොළඹවන කල අපි ඉදිරියේ කෑම පිඟාන තබන කල නැත්නම් අපි ඉදිරියේ විශේෂයෙන් උන්වහන්සේ සුද්ධ ලීවිල්ලේ පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ පැහැදිලිව වෙන් කර තියා තිබෙනවා. එතකොට අපි ගලම් කර තරණ වහන්සේට වෙන දේවත්වය පාවිච්චි කළේ නැහැ පරීක්ෂාවෙන් ජය ගන්න. උන්වහන්සේ පාවිච්චි කරේ මොනවා? සුද්ධ ලීවිල්ල. උන්වහන්සේ සම්පූර්ණ මිනිසෙක් හැටියට උන්වහන්සේ පාවිච්චි කළේ සුද්ධ ලීවිල්ල පරීක්ෂාවලින් ජය ගන්න. අද මිනිස්සයා කරන ලොකුම චෝදනාව තමයි මොකද්ද? අපිට පරීක්ෂාවලින් ජය ගන්නට බෑ. අපි මිනිස්සු නිසා. උන්වහන්සේ සබෑ මිනිසෙක් හැටියට උන්වහන්සේ පරීක්ෂාවලින් ජය ගත්තේ සුද්ධ ලීවිල්ල පාවිච්චි කරලා. ඒ ක්‍රමයයි උන්වහන්සේ ඔබටත් මට ආරාධනා කරන්නේ. සුද්ධ ලීවිල්ල පාවිච්චි කරන්න ඕන. සුද්ධ ලීවිල්ලේ ලියා තිබෙන දේ මෙතන තියෙනවා. ඔබවත් මාවත් එදා උන්වහන්සේ දවස් 40ක් කුසගින් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ ඔය පරීක්ෂා කළේ. නමුත් උන්වහන්සේ සුද්ධ ලීවිල්ල පාවිච්චි කරා. අපේ සහෝදර සහෝදරිය අපිට ගොඩාක් දේවල් තිබෙනවා මේ සුද්ධ පාඩම් වලින් ඉගෙන ගන්නට. අපි සුද්ධ ලීවිල්ල දෙස නැත්තම් මේ ඉගෙන ගන්නා වූ ඔබට උන්වහන්සේ ඔබ ඉදිරියේ තබා තිබෙනා මේ සුද්ධ සත්‍යතාවයට ඔබේ අවධානය යොමු කරන්නට ඕන. මේක ඉතාම වැදගත්. ඔබ විශේෂයෙන් මේ උන්වහන්සේ දී තිබෙනා සත්‍යතාවයේ දෙස ඔබගේ අවධානය යොමු කරලා ඔබ ආත්මිකව වර්ධනය වෙන්න ඕන. මේක ඉතාම වැදගත්. උන්වහන්සේයි ඔබගෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව පුද්ගලයන් දෙස නොවේ. සුද්ධ සත්‍යතාවයේ දෙස උන්වහන්සේ ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. දැන් බලන්න එදා උන්වහන්සේ උනත් ඔබ හිතනවාද මේ සාතන් වගේ උන්වහන්සේ වෙතට එන්න ඇදී කියලා? අපි පැහැදිලිව දන්නවා උන්වහන්සේට නොයෙකුත් අවස්ථාවල අපෝපස්ථාන කරන්න කවුද ආවේ? දේවදූතයා උන්වහන්සේට අපෝපස්ථාන කරන්න. ඉතින් ඔබ හිතනවාද මේ උන්වහන්සේට ඉදිරියේ සාතන් වගේ ආවා කියලා නෑ. අපි ඒක තේරුම් ගන්නට ඕන. සාතන් වගේ ආවනම් හොඳ ආකාරව ඔහු දන්නවා කොයි ආකාරයෙන්ද උන්වහන්සේව පරීක්ෂා කරන්න කළ යුතු ආකාරය. ඒ නිසා සාතන්ම තමයි වැඩේට බැස්සේ. නමුත් උන්වහන්සේ සුද්ධ ලීවිල්ල පාවිච්චි කරා. හේබ්‍රේ පොත සමාන යසායගේ පොත පාවිච්චි කළා වූ ආකාරය ද්විතීය කතාව පොත පාවිච්චි කළා වූ ආකාරය අපිට හම්බ වෙනවා. සුද්ධ ලීවිල්ලේ ලියා තිබෙන දේ. ඊළඟට අපි යනවා උන්වහන්සේගේ දෙවෙනි පරීක්ෂාවට. උන්වහන්සේ අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ ඒ දිව්‍යන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඔප්පු කරන්ට දුන්නා අවස්ථාව දේමාලිගාවට අරන් ගිහිල්ලා පයින්ට කියලා කිව්වා. දේව වචනේ ලියා තිබෙනවා දෙවියන් වහන්සේගේ දූතයන්
ආරක්ෂා කරන බවට. මොනවාද ඒක උන්වහන්සේ ඒත් පාවිච්චි කළේ දීතිය කතාව පොත තමයි. මේක තමයි තියෙන අලංකාරය. උන්වහන්සේ දීතිය කතාව පොතේ අපිට අයන්න 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. මස්සාහි කලාක් මෙන් හිදී කලාක් මෙන් දුඹගේ නුඹලාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරලා. උන්වහන්සේ මොනවද කිව්වේ? තාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේව පරීක්ෂා නොකරව කියලා. ලියා තිබේ ලියා කියලා උන්වහන්සේ පැවසුවා සාතන්ට. බලන්න නැවත වරක් ද්විතීය කතාව පොත උන්වහන්සේ පාවිච්චි කළා ආකාරය. මේ නිසා තමයි ඔබගෙන් කාරුණිකව දිනපතාම ඔබගෙන් ඉල්ලන්නේ. කාරුණිකව ඔබගෙන් දිනපතාම මේ දේශන තුළින් සබත් පාඩම තුළින් දවසේ සිතුවිලි තුළින් ඔබගෙන් ඕනෑකමෙන් ඉල්ලන්නේ. ඉගෙන ගන්නා වූ පණිවිඩය දෙස ඉගෙන ගන්නා වූ උන්වහන්සේ ඔබට දෙන්නා වූ මේ පණිවිඩය දෙස ඕනෑකමෙන් බලන්න. උගන්වන්නා වූ මන් දිහාවත් නැත්නම් දේවගතිවරයෝ දිහාවත් වැඩිමහල්ලන් දිහාවත් බලන්නට එපා. එහෙම බැලුවොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබ අතරමං වෙනවා. එනිසා ඔබට උන්වහන්සේ දෙන්නා වූ මේ සුද්ධ වචනේ දිහා ඔබගේ අවධානය යොමු කරන්න. ඊශ්‍රායල් සෙනගට වැරදුනේ කොහෙද? ඊශ්‍රායල් සෙනගට වැරදුනේ ඊශ්‍රායල් සෙනග ගොඩාක් වෙලාවට මිනිස්යන් දිහා බලන්න. මෝසෙස් දිහා බලලා මෝසෙස්ව විවේචනය කරන්න උත්සාහ කළා. ඔබ දකිනවා. ඒ නිසා ඔබ බැලිය යුත්තේ මේ සුද්ධ වූ පණිවිඩය දිහා. උන්වහන්සේ විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා මේ කාරණයට. සුද්ධ ලියවිල්ලයි ඔබගේ හිතේ තියෙන්න ඕන. සුද්ධ ලියවිල්ල තමයි ඔබට උදව් කරන්නේ. තෘෂ්ණාවෙන් නැත්තම් ඔබට එන පරීක්ෂාවෙන් ජය ගන්නට. සුද්ධ ලියවිල්ලයි ඔබට උදව් කරන්නේ. මම මගේ බිරිඳටවත් බිරිඳ මටවත් මගේ දරුවන්ටවත් මටවත් උදව් කරන්නේ නැහැ. සුද්ධ ලියවිල්ලයි අන්තිමට ඔබට උදව් කරන්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගත යුතු කාරණයක් තමයි ඔබ ඉගෙන ගන්න දේ, ඔබ අහන දේ, ඔබ දකින්න දේ, විශේෂයෙන් දේශනේ වුණා, සබත් පාසල වුණා, ඊළඟට දවසේ සිටවිල්ල වුණා, ඔබ ඒ පණිවිඩයට ඔබගේ අවධානය යොමු කරන්නට ඕන. එහෙම නැතුව පුද්ගලයාට නොවේ. මේක අපි විශේෂයෙන් අපි පරිසංගීත කාරණයක්. ඊළඟට ඔබට පේන ඇති උන්වහන්සේ කෙලින්ම ගත්ත සිද්ධ ලියවිල්ල. ඒ නිසායි ඔබගෙන් ඉල්ලන්නේ මේ ඉගෙන ගන්නා උදේ කොතන තැම්පත් වෙන්නේ, මෙතන මනසේ තැම්පත් වෙන්න. අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා ඉගෙන ගන්න දේ ඉගෙන ගන්නවා ඊළඟට ඊළඟ දවස් වෙනකොට අමතක. අපි ගොඩාක් වෙලාවට අපිට මේක තමයි අපේ ක්‍රම, අපේ ආත්මික ජීවිතය. ඉගෙන ගන්න දේ මේ සුද්ධ සබත් පාඩම් වලින් අපි ගොක්ෂරද වටිනා කරන කියන දේවල් ඉගෙන ගන්නවා. මේවා තුලින් අපි වර්ධනය වෙන්න ඕන. උන්වහන්සේ තුල වර්ධනය වීම ඔබත් මගින් බලාපොරොත්තු. දැන් ඊළඟට අපි යනවා තුන්වෙනි පරීක්ෂාවට. නැවත වරක් උන්වහන්සේ සුද්ධ ලියවිල්ල ද්විතීය කතාව පොතේම ගන්නවා. මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති ඒ පරීක්ෂාවේදී උන්වහන්සේ කරන ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. දුඹේ දේව ස්වාමීන් වහන්සේට නුඹ විසින් බය වෙන්නත් උන්වහන්සේට සේවය කරන්නත් උන්වහන්සේටම සේවය කරන්නත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්නත් ඕනේ. තාගේ දේව ස්වාමීන් වහන්සේට පමණක් নমස්කාර කරොත් උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ කියලා සාතන්ට පිළිතුරු දුන්නා. සුද්ධ ලියවිල්ල තමන්ගේ මනසේ තියෙනවා නම් තමන්ගේ හදවතේ ලියාගෙන තිබෙනවා නම් අපිට දේවගතිවරයා දිහාවත් නැත්නම් වැඩිමහල් දිහාවත් උගන්වන ගුරුවරයා දිහාවත් දේශකයාවත් දිහාවත් බලන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය සුද්ධ ලියවිල්ල මොනවද ලියා තිබෙන්නේ? අපි ඉගෙනගෙන තියෙන්නේ මොනවද? ඉගෙනගෙන දේ සුද්ධ ලියවිල්ල එකක නම් සුද්ධ ලියවිල්ලෙන් අපිට පිළිතුරු දෙන්න හැකියාවක් තියෙනට ඕන. ඒක අපි තරයේ මතක තබා ගත යුතු කාරණයක්. හොඳයි අපි යනවා ඊළඟට. උන්වහන්සේ ඉදිරියේ අපි කොයි ආකාරයෙන්ද කියන කාරණේ. කොහොම පොතේ පැහැදිලිව කතා කරන දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ මොනවද කියන්නේ? මංසද දෙවියන් වහන්සේ තරාතිරම් නොබලනසේක. කියලා බලන්න මේ බයිබල් පාඩ පුරාම මොනවද කතා කරන්නේ කියලා. උන්වහන්සේ කවදාවත් මිනිස්යන්ගේ තරාතිරම් බලන්නේ නැහැ. යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද ලාංකිකයෙක්ද වෙන ජාතියක ඉතාලි ජාතිකයෙක් උන්වහන්සේ ඉදිරියේ අපි සියල්ලෝම එක හා සමානයි. එදා ඊශ්‍රායල් සෙනගට වැරදුනේ කොතනද? අපි ඊශ්‍රායල් සෙනග, අපි ශුද්ධ සෙනග, අන්‍ය ජාතීන් අනිත් අය අන්‍ය ජාතීන් අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ වචනේ කියනවා තමා කෙලින් සිටින්නේ සිතනට නැත්තේ නොවෙන්නට බලා ගැනීම.
අපි කවදාවත් හිතන්නට හොඳ නැහැ. මම ඒකයි කිව්වේ. කවදාවත් අපි දිහා මා කවදාවත් මගේ ජීවිතය තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න හොඳ නැහැ. තව කෙනෙකුට ඇඟලි දික් කරන්න හොඳ නැහැ. මේක ශුද්ධ ලියවිල්ලේ උන්වහන්සේ ප්‍රදීති වෙන්නව අවවාදය. උන්වහන්සේ ඉදිරියේ අපි හැමෝම එක හා සමාන. එහෙම වුණොත් මම හරියට අර අකීකර පුත්‍රයා කතාවේ අර අනිත් සහෝදරයා වගේ වෙනවා. එහෙම වුණොත් මිදිවත් උපමාවේ කෙඳුරු ලැබුවා දාසයන් හා සමාන වෙනවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි හැමෝටම උන්වහන්සේ දීති වෙන්නේ එක හා සමාන සේවයක් කරන්නට. ඒ සේවය මිනිස්සු ඇසින් විවිධාකාර වෙන්නට පුළුවන්. විවිධාකාර වෙන්න පුළුවන්. අපි මොනව සේවයක් කළා? ගීතිකාවක් වෙන්න පුළුවන්, යාඥාවක් වෙන්න පුළුවන්, සාක්ෂි දැරීමක් වෙන්නට පුළුවන්. තව කෙනෙකු ස්වාමීන් වහන්සේ වෙතට ගෙනෙව වෙන්න පුළුවන්. ඒ සියල්ල ස්වාමීන් වහන්සේ ඉදිරියේ කරන්නා වූ එක හා සමාන සේවයක්. උන්වහන්සේ එක ටැලන්ට් එක කෙනාට දී තිබෙනවා මේ සේවය ඉදිරියට කරගෙන යන්න. ඒ සේවයේදී තරාතිරමක්වත් උස්පහත් ભેදයක්වත් නැහැ. මෙතන පැහැදිලිව කියනවා ද්විතීය කතාපතේ 10 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව උන්වහන්සේ මිනිස්යාගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත. ක්‍රියාපතේ 10 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ, රෝම පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ, ගලාධිපතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියවලා බලන්න මේ බයිබල් පාඩ පුරාම මේ ද්විතීය කතාපතේ සඳහන් වෙන්නා වූ දේ රෝම පොචුදෝ පාවල්තුමා, පේත්‍රස්තුමා, කොයි ආකාරද යාකෝබ්තුමා අරගෙන කතා කරන්නේ. අලුත් දෙයක් නෙවෙයි. අලුත් කිසිමේ මෙච්චර පරණ කිසිමේ මේ ශුද්ධ සත්‍යතාවය අවශ්‍ය වුණා නම් අද දවසේදී අපිට කොපමණ වැදගත්ද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. මොකද එදා පාවුල්තුමාට විසඳන්න තිබුණු ලොකුම ප්‍රශ්නය මේකයි. පාවුල්තුමාට විසඳන්න තිබුණු ලොකුම ප්‍රශ්නේ මේ ගැටීම අන්‍ය ජාතීන් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම. අන්‍ය ජාතීන් වහන්සේගේ රැළට පැමිණීම. මේ දිහා යුදෙව් නැත්තම් ගැලුණා වූ යුදෙව්වන් බැලුවේ කොයි ආකාරයෙන්ද? මහා වක්‍රාකාරයෙන් බැලුවේ. මේක ලොකු ප්‍රශ්නයක් වුණා එදා සභාවේ. අදත් එහෙම. ඒ නිසා මේ මතක තියාගන්න ඕන අපි තවත් කෙනෙක් දිහා වක්‍රයෙන් තවත් කෙනෙක් දිහා වැරදි විදියට බලලා ඒ පුද්ගලයාව විවේචනය කරන්න යන්නට එපා. මොකද ස්වාමින් වහන්සේ ඒ දේ ඔබටත් මටත් බාර දීලා නැහැ. පරණ කිසිමේ නම් දඬුවම අපි ඒ පාඩමකට එන්න යනවා. ඒක පරණ කිසිමේ ඒ විදිහටම දඬුවම වුණ ගා මොසෙස්ගේ ව්‍යවස්ථාව හැටියට දඬුවම දුන්නා. නමුත් අපිට ශුද්ධ ලියවිල්ලේ අවවාද කරලා තිබෙනවා විනිශ්චය කරන්න නැත්නම් අපි මිනිස්සු විසින් උදාස් වෙන්න අපිට උන්වහන්සේ අවසර දීලා නැහැ. බලන්න මෙන්න මේ බයිබල් පාඩේ උන්වහන්සේ කොයි ආකාරයෙන්ද සම්පූර්ණ කළා වූ ආකාරයේ ගස කෙල්ලන සියල්ලෝ ගලාධිපති ශුද්ධ පාවුල්තුමා අරගන්නවා. කොහෙද ලියලා තියෙන්නේ? කොහෙද ලියලා තියෙන්නේ? දීතික කතාපොතේ නැවත වරයක් ලැබෙනවා. ඒ කාරණේම තමයි ශුද්ධ පාවුල්තුමා ගන්නෙ. ශුද්ධ පාවුල්තුමා කොච්චරද අලංකාර ලෙස මේ ශුද්ධ සත්‍යතාවය දැනගෙන හිටියද මේ දීතික කතාපොත කොපමණ දුරට අධ්‍යයනය කළා හිටියද කියන කාරණේ අපිට පෙර මං කියවන්න කැමති දීතික කතාපොතේ 21 වෙනි පරිච්ඡේදයේ 23 22 සිට මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරණු ලැබුවා වූ යමෙක් නුඹ විසින් දස කෙල්ලනු ලැබුවේ නම් නුඹේ දේව් ස්වාමීන් වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපේත්‍ර කරනු නොලබන පිණිස ඔහුගේ මලකඳ රාත්‍රියේ ගසේ තිබෙන්නට නැර එම මුළු දවසේම තැන්පත් කරපන්න. මග්නසාද ගස කෙල්ලනු ලබන තැනැත්තේ දෙවියන් වහන්සේගෙන් ශාපලත් එක්කියය. ශුද්ධ පාවුල්තුමා මොනතරම් අලංකාර ලෙස මේ දේ උපුටා ගන්නවද? ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද විවස්ථාව කඩකිරීමෙන් මනුෂ්‍යයාට හිමි වුණා වූ ඒ ශාපයෙන් උන්වහන්සේ මුදා ගත්තා වූ ආකාරය පෙන්වන්න කරන පිණිස. විවස්ථාව කඩකිරීමෙන් මනුෂ්‍යයාට උරුමුණා වූ ශාපය විවස්ථාව කඩ නොකළා වූ අපේ ගලුම් කරතරන් වහන්සේ බාර අරගෙන ඔබවත් මවත් ඒ ශාපයෙන් මුදාගත්තා. වැරදි ලෙස තේරුම් ගන්නට එපා විවස්ථාව ශාපය කියලා ලියලා නැහැ. හරි අපි තේරුම් ගන්නට ඕන විවස්ථාවේ ශාපයෙන් විවස්ථාව ශුද්ධ බව උන්වහන්සේ ඉදිරියේ ශුද්ධ බව ශුද්ධ පාවුල්තුමා 3-4 තැනක
තහවුරු කරනවා. උන්වහන්සේ විසුද්ධ පෞල්තුමා කියන ව්‍යවස්ථාව සුද්ධ යහපත්ය. ව්‍යවස්ථාව මනුෂ්‍යයට අවශ්‍යයි පාපය දැනගන්නට. උන්වහන්සේගේ සුද්ධ ආඥා දසේ මොකද ඒක තමා නොපනත්කම. වෙන දෙයක් නෙවෙයි. පාපය නම් පනත් කඩ කිරීම. ඒක පැහැදිලිවම පව් කරන සෑම දිනම නොපනත්කම කරදී පාපය නම් නොපනත්කමයි කියලා ලියා තිබෙනවා. ඒ නිසා පනත් කඩ කිරීම නිසා ඒ පනත් කඩ කිරීමෙන් මනුෂ්‍යයාට වුණා මරණීය ශාපය උන්වහන්සේ ලබාගෙන ඒ ශාපයෙන් මනුෂ්‍යයා මුදවාගත් ආකාරයේ කොයි ආකාරද සිදුව පාල්තුමා පරණ ගිස්මේ තියාට වෙන්නා වූ කාරණේ ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය කොයි ආකාරයෙන් වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය සිදුව පාල්තුමා ලියා තිබෙනවා. අපි ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ගේ ජීවිතේ පූජාව කරනකොටගෙන ඔබවත් මටත් උරුම වුණා වූ ඒ ශාපයෙන් ව්‍යවස්ථාව කඩකිරීමේ උන්වහන්සේගේ දසාඥා බලත කඩකිරීමේ ශාපයෙන් උන්වහන්සේ ඔබවත් මාවත් මුදාගත් තිබෙනා වූ ආකාරය. මොකද ඔබ දකිනවා මම එකයි කිව්වේ දැන් අලුත් ගිස්මේ හිටියා වූ බොහෝ අයට සිද්ධ වුණා වූ කාරණයක් තමයි ඒ යුදෙව්වන් හැරිලා උන්වහන්සේ මේ ශුද්ධ ආලෝකය ලබා ගත්තත් ඔවුන්ට තිබුණ ප්‍රශ්නයක් මේ ව්‍යවස්ථාවේ ක්‍රියාමගින් ගැලවීම ලබන්නට ඔවුන් දරුවා උත්සාහය. අමතක කරන්න එපා. අදත් ගොඩාක් අය උත්සාහ කරනවා මේ ව්‍යවස්ථාවේ ක්‍රියා තුළින් ගැලවීම ලබන්නට. මම ව්‍යවස්ථාවේ ක්‍රියා සම්පූර්ණ කරලා මොකද කරන්න ඕනේ? එතකොට මම හරි. මම අශුද්ධයි. මම සම්පූර්ණ නැහැ. අපි පරිසං වෙන්නට ඕන බොහෝ විශේෂයෙන් කිතුණා අතර පවා අපි අතර පවා අපිට මේ හැඟීම එන්නට හැකියාවක් නැත්තේ නෑ තියෙනවා. අපි මොකද උන්වහන්සේගේ සුද්ධ ආඥාවන්ට කීකරු වෙන්නේ ඇයි? අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා. උන්වහන්සේ ඔබටත් මට දී තිබෙනා ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ආරක්ෂා කර ගැනීම උන්වහන්සේගේ කැමැත්ත. ඒ නිසා ඒ උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේට කීකරු උන්වහන්සේට ප්‍රේම කරන නිසා අපි උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙනවා නිසා එහෙම නැතුව ව්‍යවස්ථාව පැවැත්වීමෙන් ධර්මිෂ්ඨකම සොයන්නව අය නෙවෙයි. මොකද මේක හරි බරපතල ලෙස අනිත් පැත්තට කරගෙන ඉඳී තියෙනවා. උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීමෙන් ජීවත් වෙනකොට මගේ සහෝදරියෙක් හරි සහෝදරයෙක් හරි ඒ ආඥාව කඩ කරනවා නම් අපි හරි ඉක්මනට උනන්දු වෙනවා. හරි ඉක්මන් වෙනවා මොනව කරන්නද? අපේ ඇඟිල්ලේ දෙස දික් කරන්නට. මේක හරි භයානක දෙයක්. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ අපිට දී තිබෙන්නේ අපි හැමෝම උන්වහන්සේත් එක හා සමාන බව අපි ඉගෙන ගත්තා. ඒ නිසා මතක තියාගන්න ඕන උන්වහන්සේ ඔබවත් මාවත් මේ ඔබගේත් මගේත් ධර්මිෂ්ඨකම නෙවෙයි. ඔබවත් මාවත් මේ ශාපයෙන් මුදාගෙන උන්වහන්සේගේ සම්පූර්ණත්වයේ ඒ චරිතයේ සම්පූර්ණත්වයේ චරිතය ඔබටත් මටත් දී තිබෙන්නේ. ඒ නිසා ඒ කාරණේ අපි හොඳාකාරව මතක තබා ගන්න ඕන. ඊළඟ අපි එනවා උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ අනාගත වක්තු නැත්නම් මෝසෙස් විසින් කියන ලද ඒ සුද්ධ වූ අනාගත වාක්‍ය සම්පූර්ණ කළේ ආකාරය බලන්න. මෝසෙස් කතා කොට නුඹලාගේ ස්වාමී දෙවියන් වහන්සේ කවුද මෝසෙස් කතා කරලා කියනවා? නුඹලාගේ ස්වාමී දෙවියන් වහන්සේ වාහා සමාන අනාගත වක්තු කෙනෙකු. නුඹලාගේ සහෝදරයන් අතරේ නුඹලාට නැගිටුවා දෙනසේක. ඔහු නුඹලාට කතා කරන සියල්ල ගැන ඔහුට අහුම්කම් දෙන්න. මෝසෙස් කියනවා ඇයි මෝසෙස්ගේ අපිට හම්බෙනවා පරණ ගිවිසුම පුරාම ක්‍රිස්තුස් වහන්සේගේ සේවය උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ ගැලවීමේ සලස්මට අදාළ ඒ භූමිකාව පරණ ගිවිසුමේ එක එක චරිත උන්වහන්සේ අපිට හම්බෙනවා කොයි ආකාරයෙන්ද ඒ අයගේ ජීවිතය තුළ සම්පූර්ණලා තියෙනවා බලන්න මෝසෙස්ගේ ජීවිතේ උන්වහන්සේ මෝසෙස්ව තෝරගෙන ඊශ්‍රායල් සෙනගව කොහෙන්ද පාපිෂ්ඨ දේශයෙන් උන්වහන්සේ ගෙනාවා. ගෙනල්ලා මොකද කරේ? උන්වහන්සේ කොයි ආකාරයෙන්ද අනාගත වක්තුවරයෙක් හැටියට උන්වහන්සේ බදහත්කාරයෙක් හැටියට මෝසෙස්ව තෝරාගත් ආකාරය. එතකොට අපිට මේ මෝසෙස් ප්‍රධාන භූමිකා දෙකක් සම්පූර්ණ කළා. දෙවියන් වහන්සේගේ පණිවිඩය දෙවියන් වහන්සේගේ වචනය මනුෂ්‍යයාට ලබා දෙන්න අනාගත වක්තුවරයෙක් වුණා. ඊළඟට උන්වහන්සේ ඉදිරියේ බදහත්කාරයෙක් බවට පත් වුණා. අපි ගලවකට තරණ වහන්සේ ඒ කාරණා දෙක සම්පූර්ණ කරේ නැද්ද? ඒක තමයි අපිට හම්බෙන්නේ. ඒක තමයි අපිට හම්බෙන්නේ. ඔබට පේන්නේ නැති. කොයි ආකාරයෙන්ද මෝසෙස් ඒ කියව කාරණේ ක්‍රියා තුන්වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරලා
කොයි ආකාරයෙන්ද උන්වහන්සේ චුදෝ පේත්‍රොස් සමායේදී ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ කොයි ආකාරයෙන්ද සම්පූර්ණ වෙන්නා වූ ආකාරය ලියා තිබෙන්නේ. ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ පුරාම අපිට හම්බ වෙනවා චුදෝ පෞල්තුමා චුදෝ පේත්‍රොස් තුමා කතා කරලා ඊට පස්සේ කියනවා 26 වෙනි පදේ මම කියවන්න කැමති 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ උන්වහන්සේ පිළිබඳව ද්විතීය කතා පොතේ ලියා තිබෙනවා මේ අනාගත වාක්‍ය චුදෝ පේත්‍රොස් තුමා මතක් කර දීලා 26 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ සූකීය සේවකයා නැගටුවාදී නොබලාගෙන් එකිනෙකා තම තමාගේ අයිතිකම් වලින් හැරවීමෙන් නොබලාට ආශිර්වාද කරන පිණිස පළමු කොට නොබලා වෙතට උන්වහන්සේව එව්සේකයි කීවේ. ඔබට පේනවා මෝසෙස් එදා කළා වූ සේවය මෝසෙස්ගේ ජීවිතය තුළින් සිදුනා වූ කාරණේ ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලුම් කර තරණ වහන්සේ කොයි ආකාරයෙන්ද සම්පූර්ණ කරේ කියන කාරණා මේක ඉතාම වැදගත්. ඔබට මතක ඇති සමාරිය ස්ත්‍රිය අතුරු ගන්නට අවතරේදී මෙසියස් වහන්සේ ගැන බලාගෙන සිටි අවස්ථාවේදී උන්වහන්සේ කියනවා ඔබ ඉදිරියේ ඉන්නේ ඒ තරණ වහන්සේ කියන කාරණේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන උන්වහන්සේ අපේ නදහත්කාරයන ඒ වගේම උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන්න උන්වහන්සේ ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ කාරණේට අපේ අවධානය විශේෂයෙන් යොමු කළ යුතුමයි. දැන් අපි යනවා අපගේ වගකීම් වෙතට. මේ කාරණේ විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න ඕන. මම කියවනේ ස්වාමීන් වහන්සේ පරණ කිව්වේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව දඬුවම ආව හරි ඉක්මනට. එතකොට ඔබට මතක ඇති යේසුස් වහන්සේගේ කාලෙත් ඒ අනාචාරය හසුරුවනා වූ ස්ත්‍රියව අදගෙන ඇවිල්ලා මොනවද කිව්වේ? මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව තියෙනවා ගල් ගහලා මරන්න. නමුත් උන්වහන්සේ මොකද කරේ? කිව්වා මමත් නුඹ වර්ධනපත් කරමි. වර්ධනපත් නොකරමි. ගිහිලා නැවත පව් කරන්න එපායි කියලා. අපගේ වගකීම තමයි කෙනෙක්ව මොනවා කරන්නද? විනිශ්චය නොකිරීම, කෙනෙක්ට නින්දා අපහාස නොකිරීම, කෙනෙක්ව විවේචනය නොකිරීම. ඒක අපි විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන. විශේෂයෙන් මයිකයි කිව්වේ මේ සුදෝ පාඩම පළමුව මට මමත් මේ වර්ධට හවුලුන කෙනෙක්. එනිසා මේක අපි විශේෂයෙන් අපේ දුර්ලභකම් තේරුම් අරගෙන මේ සුදෝ පාඩම් දීලා තියෙන්නේ මොනවද? අපේ දුර්ලභකම් හඳුනගෙන ඒවයින් නැත් වෙලා උන්වහන්සේගේ චරිතය සම්පූර්ණතර ගොඩනගෙන පිණිස. ඒ නිසා තමයි මේ පාඩම අපේ ජීවිතයට අවවාදයක් අනුශාසනාවක් වෙන්නේ. ඒ නිසා මගෙත් වගකීම අපි ගොඩාක් වෙලාට ඉක්මන් වෙනවා. මනුෂ්‍යයන් විවේචනය කරන්න සභා නායකයන් විවේචනය කරන්න සභා පාලකයන් නැත්නම් දේවගතිවරුන් විවේචනය කරන්න අපි ගොඩක් ඉක්මන් වෙනවා. නමුත් ඒක මට අයිතිවාසිකම දීලා නැහැ. ඒ වචනේ කියනවා පරිගැනීම මට අයිතිය. මමද ප්‍රතිඵල දෙන්නේ මේ කියා ස්වාමීන් වහන්සේගේ සරණ විනිශ්චය කරන කියාද කීතරන් වහන්සේ අපි දානිමු. ඒ නිසා ඔබටත් මටත් අවසර දීලා නැහැ. මොනවා කරන්නද? ඒ දෙයට මනුෂ්‍යයන්ව විනිශ්චය කරන්න. අවසාන වශයෙන් මම කියවන්න කැමති හේබ්‍රය පොතේ 10 වෙනි පරිච්ඡේදය මේක ඉතාම වැදගත්. 10 වෙනි පරිච්ඡේදය මම කියවන්න 28 සිට 31 දක්වා. සුදෝ පවුල් තුමා හේබ්‍රය වරුන්ට ගැලවුණා වූ සෙනගට මෙන්න මේ ආකාරයෙන් කියනවා 28 සිට මොනවද කියන්නේ? මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළු කළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලබ මරණු ලබන්නේ. මෙන්න මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව ඒ අයට දුන්නා වූ දඬුවම. නුඹලා සිතන්නේ මොකක්ද? දැන් මේකද සිද්ධ වෙන්නේ නැහනේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගාදම තමා පිරිසිදු කළ ගිවිසුමේ අශුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආත්මයන් වහන්සේට අපහාස කළ තැනැත්තා. දැන් අනුග්‍රහය තියෙනවා. ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මහන්සට අකීකරු වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව අනුග්‍රහය තියෙනවානේ. නමුත් සුදෝ පාවතුමා පැහැදිලිව හේබ්‍රෝම්ට කියනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිට මට පාපය පෙන්ලා දෙනකොට පාපයක් නැර හිතේ හිතුවක්කාරකමින් අපි ඒ තුල එල්බගෙන සිටිනවනම් මොනවද කරන්නේ? එතන කියනවා අනුග්‍රහය ආත්මයන් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සූස්තෙක් කොට ගණන් ගන්න ලබන්නේද? මතක තියාගන්න ඕන. සුදෝ පාවතුමා කියනවා උන්වහන්සේගේ පැමිණීමේ දවසට අනුග්‍රහයේ බහුලත්වයේ සුළු කර සිටලා මොකද කරන්නේ? ඊටහසේ දවසට
උදහස රැස් කර ගන්නවායි කියන නිසා අපි මතක තියාගනිමු. උන්වහන්සේ අපිට මේ ශුද්ධ පණිවිඩ දීලා තිබෙනවා. දා උන්වහන්සේ පාවිච්චි කළා අලුත් ගිස්මේදී පරීක්ෂාවෙන් ජය ගන්නට. ඒ වගේම ද්විතීය කතාවකට එච්චර වැදගත් ඔබගේ මගේ ජීවිතේට පරීක්ෂාවෙන් ජය ගන්න ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න. ඒක අපි මතක තියාගන්න ඕන. ඊළඟට ගෝලයන් ද්විතීය කතාවකට පාවිච්චි කළා පරීක්ෂාවෙන් විශේෂයෙන් අවවාද අනුශාසන දෙන්න හැමෝටම එක හා සමානව සැලකිය යුතු බව අපිට පෙන්වුම් කර දෙන්න උන ගෝලයන් ද්විතීය කතාවකට පාවිච්චි කළා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් අපගේ වගකීම අපිට අවබෝධ කර දෙන්නට. මිනිස්යන් දෙස බලන්නේ නැතුව ස්වාමීන් වහන්සේ දෙස බලමින් උන්වහන්සේ දී තිබෙන පණිවිඩය දෙස බලමින් මොනවා කරන්නද? සුද්ධෝ ලියවිල්ල අපේ සිතේ නිදහංගත කරගෙන පාපයෙන් ජය ගනිමින් ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නටයි උන්වහන්සේ අපිට මේ සුද්ධෝ ලියවිල්ල දී තිබෙන නිසා මනුෂ්‍යයන් දෙස නොව ස්වාමීන් වහන්සේ දෙස බලමින් උන්වහන්සේ අපිට දී තිබෙනා මේ සුද්ධ සත්‍යතාවය තේරුම් අරගෙන අපේ දුර්ලභකම් අඩුපාඩුකම් අවබෝධ කරගනිමින් උන්වහන්සේගේ චරිතය සම්පූර්ණත්වයට ගොඩනගෙන්න මේ සුද්ධ වචනය අපි ආශිර්වාදයක් කරගනිමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.